විශේෂ සංගමයෙන් මෙහෙම ලබන අධ්‍යාපන වැඩසටහනාවේ තවත් එක් අංගයක් එක්ක අද විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩම් කරන්න බලන්න. එතකොට විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාඩම් කරද්දී අපි ඉස්සෙල්ලාම පරීක්ෂණ දෙකක් ගැන කතා කරන්න වෙනවා. එතකොට ෆැරඩේ විසින් සිදු කරන ලබන පරීක්ෂණ දෙකක් තියෙනවා. ඒකෙන් පරීක්ෂණය තමයි තියෙන්නේ. ඒක කරන්නේ මුදු යකඩයක් වටා ඔතනලද කම්පිතකරයක් දෙකලවලට තියෙනවා සංවේදී ගැලවනෝමීටරයක් අපි සම්බන්ධ කරනවා. මේ තියෙන මුදු යකඩයක් වටා ඔතනලද කම්පිතකරයක්. ඒකට ඒකට සංවේදී ගැලවනෝමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ දණ්ඩ චුම්බකයක් මේ සමීපයට අරන් ඇවිල්ලා ඒ පද්ධති දෙක අතර සාපේක්ෂ චලිතයක් පවත්වා ගන්නවා. සාපේක්ෂ චලිතය කියන්නේ එක්කෝ මේක චලනය කරනවා එහෙම නැත්නම් මේ දණ්ඩ චුම්බකය චලනය කරනවා. ඔය චලනය කරද්දී අපිට දක්නට ලැබෙනවා මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් වෙනවා. ඊළඟට දෙවන පරීක්ෂණය ගැන කතා කරන්නේ ඔය විදිහටම කම්පිතකරයක් වටාවතලද මුදලකට වටාවතලද කම්පිතකරයකට ගැල්වනෝමීටර සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම පරිපථයක් මේකට හදලා ඒකට ස්විච් එකක් සමග බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ ස්විච් එක විවෘත කරන මොහොතේ හා සංවෘත කරන මොහොතේ පමණක් මෙන්න මේ ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. එතකොට පරීක්ෂණ දෙකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් බලන්න. පළවෙනි එකේ චුම්බකය අතර සාපේක්ෂ චලිතය පවත්වාගෙන තියෙන තමයි ගැල්වනෝමීටරය උත්ක්‍රමණය. දෙවෙනි එකේදී මේ තන ස්විචේ සංවෘත කරද්දී මෙහා ධාරාවක් යනවා. එන මෙතන තියෙන පරිනාලිකාව. එතකොට ධාරාව ගන්න පටන් ගන්න මොහොතේ මෙතන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ වගේම මේක සංවෘතයක විවෘත කරන අවස්ථාවේ ධාරාව ගැලීම අඩු වෙනවා. එතකොට ගැලීම අඩු වෙන මොහොතේදී මෙතන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එතකොට ධාරාව ගලන පටන් ගන්න මොහොතේ ධාරාව ගැලීම අවසන් වෙන මොහොතේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එතකොට චුම්බක ශේෂ්ත්‍රයේ විචලනයක් සිදු වෙනවා. ඒ විචලනය නිසා මෙන්න මේ ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙනවා. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් සමග සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවේදී විතරයි මෙතනදී ගැල්වනෝමීටරය උත්ක්‍රමණය වෙන්නේ. එහෙනම් විද්‍යුත් ගාමක බලයක් එතන ප්‍රේරණය වෙනවා. එතකොට මේ පරීක්ෂණය පැහැදිලි වන්නේ පරිපථයක් සමග තියෙන චුම්බක ශ්‍රාවයේ විචලනය වීම නිසා එහි විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන බව. එතකොට මේකට අපි කියනවා ෆැරඩේගේ නියමය කියලා. පරිපථයක් සමග යමින් පවතින චුම්බක ශ්‍රාවයේ විචලනය වීම නිසා එහි ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය පරිපථයේ සමග යමින් පවතින චුම්බක ශ්‍රාවයේ විචලනය වීම ශීඝ්‍රතාවයට අනුලෝම ලෙස සමානුපාතික වේ. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවයේ විචලනය වන ශීඝ්‍රතාවයට. ඒකට අපි මෙතන සයි කියලා ගන්නේ ශ්‍රාවයට. එතකොට මේ තියෙන්නේ ශ්‍රාවය විචලනය වන ශීඝ්‍රතාවය. මේ තියෙන්නේ ශ්‍රාවය විචලනය වන ශීඝ්‍රතාවය. අපි කිසි කාලයක් තුලදී ශ්‍රාවය විචලනය වීම නිසා මෙතනදී විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙලා තියෙනවා. දැන් කොහොමද ඊළඟට දැන් ඔතනදී විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණා පමණ නෙවෙයි ඒ විද්‍යුත් ගාමක බලය ඇති වෙච්ච දිශාවක් ගැන කතා කරනවා. දැන් ෆැරඩේගේ නියමයෙන් අපි කියන්නේ විශාලත්වය ගැන පිළිබඳ විතරයි. කියන්නේ ඇති වෙච්ච විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය. ඊළඟට අපි ලෙන්ස් නියමය. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලයේ දිශාව පිළිබඳ නියමයට එනවා. එතකොට බලන්න කියලා තියෙන්නේ සංවෘත පරිපථයක් සමග ඇලී පවතින චුම්බක ශ්‍රාවයේ විචලනය වීම නිසා එහි ප්‍රේරණය වන විද්‍යුත් ධාරාවේ දිශාව සකස් වන්නේ විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය කරන සංසිද්ධියට විරුද්ධ බව. තව දුරටත් පැහැදිලි කරොත් හිතන්න මේ විදිහට මම මෙයාගේ විදිහට පරිනාලිකාවක් තියෙනවා. එතකොට දැන් මේ පරිනාලිකාවේ අගට තමයි අපි අර කියන ගැලවනෝමීටරය සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් එනකොට අපි මේ පැත්තට යනවා මේ විදිහට චුම්බකයක් දණ්ඩ චුම්බකය. එහෙනම් මේක මේ නියමයෙන් කියන්නේ මේ පරිනාලිකාව කැමති නෑ
මෙයාගේ ළඟට තව චුම්බක ශ්‍රාවය වැඩි වෙනවා. එයා කැමති එයාගේ තියෙන චුම්බක ශ්‍රාවය මෙයා පවත්ව ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? මෙයා ළඟට එනවට මෙයා කැමති නැහැ ඉස්සෙල්ලා. මෙයා ළඟට එනවට මෙයා කැමති නැති නිසා මෙයාව විකර්ෂණය කරනවා. මේ දණ්ඩ චුම්බකය විකර්ෂණය කරනවා. ඒ නිසා මේ පැත්තෙන් මෙයාගේ ප්‍රේරණය වෙනවා ඉන්ද්‍රය. මේ පැත්තේ ඉන්ද්‍රය ප්‍රේරණය වෙනවා, මේ පැත්තේ ප්‍රේරණය වෙනවා S ද්‍රව්‍ය. එතකොට අපි දන්නවා චුම්බක ශ්‍රාවය. අපි දක්න කස්තුරුප්නිකෙන් ගන්නේ. එහෙනම් ධාරාව ගන්න කොහොමද? මේ පැත්තේ තියෙන්නේ උත්තරේ ඉන්ද්‍රය, මේ පැත්තේ ඉන්නේ S ද්‍රව්‍ය. එහෙනම් පරිණාලිකාවක ධාරාව චුම්බක ශ්‍රාවය විතර වෙන්නේ මේ විදිහට. එහෙනම් ධාරාව යන්නේ මේ පැත්තෙන් උඩට. මෙන්න මෙහෙම ධාරාව යනවා. ඔබ තවදුරටත් පැහැදිලි කරොත් තවදුරටත් පැහැදිලි කරනවා. බලන්න ගන්න. මේ රූප සමහරක් තියෙන විදිහ. දණ්ඩ චුම්බකයේ S ද්‍රව්‍ය මේ පැත්තට චලනය වෙද්දී මෙයා කැමති නෑ දණ්ඩ චුම්බකයේ S ද්‍රව්‍ය කියන්නේ තවදුරටත් චුම්බක ශ්‍රාවය වැඩි කරගන්න කැමති නෑ. ඒ හින්දා මෙයා විකර්ෂණය කරන්න බලනවා. විකර්ෂණය කරන්නේ කොහොමද? දැන් මෙතන S ද්‍රව්‍ය තියෙනවා නම් මෙයාත් S ද්‍රව්‍යයක් හදාගත්තා නම් මෙයා විකර්ෂණය කරන්න පුළුවන්. එහෙනම් මෙතනදි ප්‍රේරණය වෙනවා S ද්‍රව්‍ය. එතකොට අපිට ලේසියෙන්ම ධාරාව ගන්න විදිහ මේ පැත්තට එහෙම ඊතල දෙකක් දාලා කරන ධාරාව යන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. දැන් මේ පැත්තෙන් බලනකොට මේ පැත්තෙන් බලනකොට මෙන්න මේ පැත්තට ධාරාව යනවා. රූපේ ලබන කරන මේ දිශාවට ධාරාව යනවා. ඊළඟ රූපසරල බලන්න. මෙතනදී මෙන්න මේ දණ්ඩ චුම්බකය මෙතන ඉවතට චලනය වෙනවා. දැන් මේ ලේස්නියෙන් කිව්වේ විද්‍යුත් ගමන බලය ප්‍රේරණය කරන සංසිඳිත විද්‍යුත් ධාරාව දිශාව සකස් වෙනවා කියලා. එහෙනම් මෙයා දැන් මෙතනින් විතරවට කැමති නැහැ. ඇයි? තිබ්බ ශ්‍රාවය වෙනස් වෙනවා. ඉස්සෙල්ලාම තිබ්බ ශ්‍රාවය මෙතනින් ඉවතට යද්දී වෙනස් වෙනවා. එහෙනම් මෙයා කැමති නැහැ ශ්‍රාවය වෙනස් වෙනවා. මෙයා මොකද කරන්නේ? මේ දණ්ඩ චුම්බකයේ ඇදගෙන තියාගන්න බලනවා. ඒකට ඉස්සෙල්ලාම එද්දී එපා කිව්වා යන්න හදද්දී යන්න එපා සරල කිව්වොත් අන්න ඒ විදිහට. ඒකට මෙතන ඉන්ද්‍රය ප්‍රේරණය මේ ධාරාව ගන්න කොහොමද? අපි නිකම් මෙහෙම ඉන්ද්‍රයක් හදලා මේ පැත්ත ධාරාව එනොත් එහෙම අපිට ධාරාව ගන්න දිශාව විදිහට සරලව ගන්න පුළුවන්. හරි. ඒක තමයි ලේසියෙන් කියන්නේ. ඒතකොට මේ හරියට පැහැදිලි කරන්නේ කතාව බලන්න. මේ පැත්තට ඉන්ද්‍රයක් එද්දී මෙයා කැමති නෑ ඉන්ද්‍රය ගන්න. ඒ නිසා මෙයාගේ මේ විදිහට පහළට ධාරාවක් ප්‍රේරණය වෙනවා. ඉන්ද්‍රය එහා පැත්තට යනකොට මෙයා කැමති නෑ ආපු ඉන්ද්‍රය එහා පැත්තට යනවට නෑ කැමති නෑ. එහෙනම් ශ්‍රාවය නියතව තබා ගන්නවා. ඒ නිසා මෙයාව ආකර්ෂණය කරන්න මේ හරියෙන් ඔන්න ඔය විදිහට S ද්‍රව්‍ය ප්‍රේරණය වෙනවා. එහෙනම් ධාරාව යනවා උඩට. ඒ වගේම තමයි මෙතනදී S ද්‍රව්‍ය මේ පැත්තට යනකොට මෙයා කැමති නැහැ. ඒ හින්දා මෙයා විකර්ෂණය කරන්න බලන්න. මෙතනදී S ද්‍රව්‍ය මේ පැත්තට මෙයා කැමති නැහැ. ඒ නිසා මෙයා විකර්ෂණය කරනවා. මෙතනදී S ද්‍රව්‍ය ප්‍රේරණය වෙනවා. මෙතනදී S ද්‍රව්‍ය ඉවතර යනවා. ඒක ඉවතර යනකොට කැමති නැහැ නිසා එයාව ආකර්ෂණය කරගන්න මෙතනදී ඉන්ද්‍රයක් ප්‍රේරණය වෙනවා. මෙතනදී කියලා දෙන්නේ ප්‍රොජෙක්ට්ස් නියමයේ කතන්දරයම තමයි. මෙතනදී තේ රූප සටහනක් මගින් මේක පැහැදිලි කරලා තියෙනවා මේ. ඉන්ද්‍රවේදී මෙතන ඉන්ද්‍ර ප්‍රේරණාව විකර්ෂණය කරන්න. ඒතර ඉන්ද්‍රවේ මේ පැත්තට යද්දී මෙතන ඉස්රේ ප්‍රේරණාව ආකර්ෂණය කරන සාලගුව දෙදී එන්නවා කියනවා යද්දී යන්නේ පාටි. ඒක සරලව මතක තියාගන්න. ඒක මේ ලේසි. ඊළඟට චුම්බක ශ්‍රේෂ්ඨයක චලනය වන ද්‍රව්‍ය. එතකොට අපි ගන්නවා සංනායක කැඩල්ලක් මේ විදිහට අරගෙන චුම්බක ශ්‍රේෂ්ඨයක් තුළ මේක චලනය කරනවා. චුම්බක ශ්‍රේෂ්ඨයේ ලම්බක දිශාවක මේක චලනය කරනවා. චලනය කරද්දී මේ ශ්‍රාව රේඛා කැපෙනවා. චලනය කරද්දී මෙන්න මේ ශ්‍රාව රේඛා කැපෙනවා.
එනේ කැපෙන ශ්‍රාවකයා නිසා මෙතනදී විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒතරම් බලමු කොහොමද ශ්‍රාවකයා කැපෙන්නේ කියලා. අපි ගන්නවා PQ කියන මෙන්න මේ සන්නායකයේ දිග L කියලා. ඒ වගේම මේක පල්ලහැට මේ V ප්‍රවේගයකින් ලම්බකව චුම්බක ශ්‍රාවකයට ලම්බකව චලනය වෙනවා. ඒකට තප්පරයක් තුල ස්පර්ශ කරන දිග තප්පරය තුල ස්පර්ශ කරන බන්ධ පළය දිග වැඩි කිරීම තප්පරයට ගමන් කරන තුල කියන්නේ LV. ඒතර චුම්බක ශ්‍රාවකයක් තුළ B නම් තප්පරයකදී කැපෙන චුම්බක ශ්‍රාවය BLV. එතකොට අපි දන්නවා ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය ගැන කතා කරා. පැරණි නියමයේ E සමානයි d5 ඩෙලිම dt. එහෙනම් d5 කියන්නේ ශ්‍රාවය. ඒතර කැපී ගිය ශ්‍රාවය කොච්චරද? BLV. එහෙනම් තප්පරයක් තුල කියන්නේ තප්පරයකට මීටරනේ. එහෙනම් තප්පරයක් තුල කැපී ගිය ශ්‍රාවය BLV. එහෙනම් ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය BLV. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ චලනය වන ද්‍රව්‍යයක් නිසා ප්‍රේරණය වන විද්‍යුත් ගාමකයේ සූත්‍රය තමයි E සමානයි BLV. එතකොට මෙන්න මේ විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙන නිසා මේ සන්නායකයේ ධාරාවක් ගලා යන්න පුළුවන්. එතකොට මෙන්න මේ සන්නායකයේ ගලා යන ධාරාව තීරණය කිරීමට අපි ගන්න නියමය තමයි ෆ්ලෙමින්ගේ සුරත් නියමය. එතකොට මේක ප්‍රේරිත ධාරාවේ දිශාව තීරණය කිරීමට යොදා ගන්න පුළුවන්. එතකොට ඇයි මේ ප්‍රේරිත ධාරාවේ දිශාවක් තීරණය කරන්නේ? මේ ප්‍රේරිත ධාරාවේ දිශාවක් තීරණය කරන්නේ දැන් ඔය චලනය වන සන්නායකය තියෙනවනේ. මේක ධාරාවක් ගන්නකොට මේක මගේ මේක විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙලා තියෙන්නේ. එතකොට මේක බැටරියක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ඒ හින්දා අපිට ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ භාවිතයෙන් ධාරාව ගලන දිශාව තීරණය කිරීමකින් මේ ඇතිවන බැටරියේ සන්නායකයෙන් ඇතිවන විලකෝෂයේ ධනාත්මකය සහ ඍණාත්මකය අපිට එතනින් හඳුනා ගන්න පුළුවන්. ඊට වඩා අපි ෆ්ලෙමින්ගේ සුරත් නියමය කියලා බලමු. දකුණතේ මැදගිල්ල, දබරගිල්ල සහ මහපිටගිල්ල එකිනෙකට ලම්බක වන ලෙස තබාගෙන දබරගිල්ල චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාවට, මහපිටගිල්ල සන්නායකයේ චලන වන දිශාවට යොමු කළ විට මැදගිල්ල ප්‍රේරිත දිශාවට යොමු වෙනවා. මේක බලමු. දබරගිල්ල චුම්බක ශ්‍රේෂ්ඨයේ දිශාවට. එහෙනම් චුම්බක ශ්‍රේෂ්ඨයේ තියෙන පල්ලහැට දබරගිල්ල චුම්බක ශ්‍රේෂ්ඨ දිශාවට. එතකොට මහපිටගිල්ල චලනය වන දිශාව. මහපටැඟිල්ල මේක පල්ලෙහාට චලනය වෙනවා. මහපටැඟිල්ල චලනය වෙන දිශාවට. එහෙනම් ධාරාව ගමන් කරන කොහෙටද? මේ පැත්ත ඉඳන් එහා පැත්තට. මම ධාරාව මේක ලකුණු කරොත් එහෙම මෙන්න මේ පැත්තට ධාරාවක් ගන්නවා. ඒ පැත්තට ධාරාවක් ගන්නවා. දැන් මම මේක ඒ රූප ගන්න මේක මේ විදිහට ධාරාව ගලන්නේ කොහෙටද? ඔන්න ඔය පැත්තට. එතකොට දැන් මේක කෝෂයක් විදිහට ක්‍රියා කරන්නේ කොහොමද? ඒතර ධාරාව ගලනවා නම් මේ පැත්තට මේ පැත්තට මේ පැත්තේ විභවය වැඩි මේ පැත්තේ විභවය අඩු. දැන් මේක අපි බාහිර පරිපථයකට සම්බන්ධ කරමු. එතකොට ධාරාව මේ පැත්තෙන් ගෙලුවොත් එන්නේ මේ පැත්තේ මේ පැත්තට. එතකොට මේ පැත්තේ විභවය වැඩි මේ පැත්තේ විභවය අඩු. එතකොට මෙන්න මේ පරිපථය සමාන වෙනවා. මෙන්න මේ විදිහට තියෙන පරිපථය. මේ පැත්ත දාන මේ පැත්ත ලියන්න. ෆ්ලෙමින්ගේ සුරත් නියමයේ මේ භාගයෙන් ධාරාව දාගෙන විද්‍යුත් ගාමක බලන විභවය වැඩි සහ අඩුකට හොයාගන්න මේ විදිහට මෙතන කතා කරන්නේ තෝ ෆ්ලෙමින්ගේ සුරත් නියමයෙන් ධාරාව මේ දින චුම්බක ශ්‍රේෂ්ඨ දෙක චුම්බක දෙක නම් චුම්බක ශ්‍රාවය නැතිව යනවා. ඒකට ඒ වගේම ධාරාව ගලන දිශාව හොයාගන්න පුළුවන්. ඊළඟට චුම්බක ක්ෂේත්‍රයක භ්‍රමණය වන සන්නායක දණ්ඩක දෙකලවර ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. එතකොට චුම්බක ක්ෂේත්‍රයක මේ දණ්ඩ භ්‍රමණය වෙනවා. එතකොට දණ්ඩ කැරගෙන සංඛ්‍යාතය අපි ගමු F කියලා. එතකොට චුම්බක ශ්‍රාවය B නම් එක් භ්‍රමණයකදී මේකේ වර්ගඵලයක් තියෙන ශ්‍රාවණයක අතර කපනවනේ. එහෙනම් මේකේ දිග L නම් එක් භ්‍රමණයකදී ස්පර්ශක වර්ගඵලය phi L වර්ගය. එතකොට චුම්බක ශ්‍රාවය B නිසා කැපී යන චුම්බක ශ්‍රාවය B phi L වර්ගය. එහෙනම් තප්පරයකදී කැපී යන චුම්බක ශ්‍රාවය B phi L වර්ගය F. එහෙනම් දැන් ෆැරඩේ ගෙදීමෙන් අපි දන්නවා ප්‍රේරණය වෙන විද්‍යුත් බලය d/dt. එහෙනම් තප්පරයක් තුල
කැපි යන ශාවරික ප්‍රමාණය. එහෙනම් විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන විද්‍යුත්ගාමක බලය සමානයි B5 L වර්ගය F. ඊළඟට බලමු පරිණාමක කියන්නේ මොනවද? පරිණාමක කරන අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා. ඒකට පරිණාමක කියන මම තියාගන්න පරිණාමකය වැඩ කරන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් දුන්නොත් විතරයි. සරල ධාරාවකට වැඩ කරන්නේ නෑ පරිණාමකය. එතකොට MCQ වලදී ගොඩක් දුරට අහන්න පුළුවන් MCQ වල වාගන්ති ප්‍රශ්න වල තියෙන කෙලිම කියලා දෙන්න පුළුවන් සරල ධාරාවක් මගින් ක්‍රියාත්මක වෙයි කියලා හැමෝත් එහෙම ඒ ප්‍රකාශය කිරීම අතහැරලා පුළුවන් හේතුව ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයකට පමණයි පරිණාමකයක් වැඩ කරන්නේ. එතකොට මේකෙන් පුළුවන් ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් අඩු කිරීමට හෝ වැඩි කිරීමට පරිණාමකයක් යොදා ගන්න. එතකොට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් අඩු එකක් වැඩි කරන්න අපි කරනවා අධිකර පරිණාමක. ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවයක් වැඩි එකක් අඩු කිරීමට අපි ගන්නවා අවකර පරිණාමක. එතකොට මේකේ අපි හිතමු ප්‍රාථමික හා ද්විතීයික දඟල වල වට සංඛ්‍යාව වෙනස්. ප්‍රාථමික දඟලය කියලා ද්විතීයික දඟලය කියලා දෙකක් තියෙනවා පරිණාමක වල. එතකොට මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් එක වැඩි කරන්නේ කොහොමද? වැඩි කරන්නේ මෙන්න මේ ප්‍රාථමික දඟලයේ ද්විතීයික දඟලයේ තියෙන කොටවල් සංඛ්‍යාව වෙනස්. එතකොට ප්‍රාථමික දඟලයේ කොටවල් සංඛ්‍යාව ද්විතීයික දඟලයේ කොටවල් සංඛ්‍යාවට අඩු වුණොත් එහෙම එතනදී ඒ පරිණාමකය අධිකර පරිණාමකය. එතකොට ප්‍රාථමික දඟලයේ කොටවල් සංඛ්‍යාව ද්විතීයික දඟලයේ කොටවල් සංඛ්‍යාවට වැඩි වුණොත් එහෙම එතනදී ඒක අවකර පරිණාමකය. එතකොට අපිට පුළුවන් අපි ලබා දෙන වෝල්ටේජතාවය ගන්නවා මේක අධිකර පරිණාමකයක්ද අවකර පරිණාමකයක්ද කියලා හොයාගන්න. එතකොට එතනදී මේ බලන සූත්‍රය ES බෙදීම E සමානයි NS බෙදීම ES කියන්නේ ද්විතීයික වෝල්ටේජතාවය, EP කියන්නේ ප්‍රාථමික වෝල්ටේජතාවය. ඒතර NS කියන්නේ ද්විතීයික පොටවල් ගන්න, NP කියන්නේ ප්‍රාථමිකයේ පොටවල් ගන්න. ඒතර මෙන්න මේ සූත්‍රය මගින් අපිට පුළුවන් නිදාගන්න පරිණාමකය මගින් පිටතට ලබා දෙන වෝල්ටේජතාවය ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය ගණනය කරනවා. එතකොට ශක්ති හානියක් නොමැතිව කාර්යක්ෂමතාවය 100% වන පරිණාමක පරිපූර්ණ පරිණාමක ලෙස හඳුන්වනවා. ශක්ති හානියක් වෙන්නේ නැතුව කාර්යක්ෂමතාවය 100% යන මේ පරිණාමක පරිපූර්ණ පරිණාමක ලෙස හඳුන්වනවා. එතකොට එවැනි පරිණාමයන් සඳහා මෙන්න මේ සූත්‍රය වලින් අපිට ධාරාවක් ගන්න පුළුවන්. මොකද EP IP සමානයි ES IS. EP කියන්නේ ප්‍රාථමිකයේ ලබා දෙන වෝල්ටේජතාවය, IP කියන්නේ ප්‍රාථමික ගාන ධාරාව. එතකොට ES කියන්නේ ද්විතීයික ලබා දෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවය, IS කියන්නේ ද්විතීයිකයේ ගලන ධාරාව. එතකොට ඉතින් නම් කරලා තියෙනවා නැත්නම් මේකෙදී මතක තියාගන්න ප්‍රාථමික දඟලය අවකර පරිණාමකයක් නම් ද්විතීයික ගලන ධාරාව ඉතා විශාලයි. අධිකර පරිණාමකයක් නම් ද්විතීයික ගලන ධාරාව ඉතා කුඩායි. එතකොට වැයකින් කිරීමේදී එහෙම අපිට ධාරය කම්බි රත් කරන්න ඉතා වැඩි ධාරාවක් අවශ්‍ය වෙනවා. ඒක අනිවාර්ය ඥානය රත් කරන එක. එතකොට ධාරා විශාලයි නම් අනිවාර්ය ඥාන එක විශාලයි. ඒ හින්දා අවකර පරිණාමකවල ද්විතීයික ගලන ධාරාව වැඩි. එතකොට වැයකින් කිරීමේදී අපි යොදාගන්නේ අවකර පරිණාමක. ඊළඟට පරිණාමකයේ ශක්තිය හානියක ක්‍රම හතරක් තියෙනවා. එකක් ජූල් තාපනය, මධ්‍ය සුළි ධාරා ඇතිවීම, ඊළඟ ශ්‍රාවක පාන්වීම හා මන්දායන ලෙස ඔය හතර හඳුන්වන්න පුළුවන්. ඊළඟට කතා කරන්න තියෙන්නේ සරල ධාරා ජනකය. සරල ධාරා ජනකය කියන්නේ අපි දන්නවා ඩයිනමෝ වලට. එතකොට බලන්න මේ තියෙන ඩයිනමෝ කාපුතිය. එතකොට මේකට කියනවා අපි ඇතින්නුම් බිලි කියලා. මේ තියෙන්නේ ස්පර්ශක නැත්නම් කාබන් දුස්. එතකොට මේ පැත්තේ තියෙනවා කියනවා අපි ඉන්නකේ මේ පැත්තේ තියෙනවා චුම්බකයක ස්ථානය. එතකොට මෙතන බලන්න මෙන්න මේ කම්බි එක පොටක් ගමු. එතකොට ඒ කම්බි පොට හරහා සිට S දක්වා චුම්බක ශ්‍රාවයක් තියෙනවා. එතකොට මෙතනදී BC හා AD කියන එක මෙන්න මේ චුම්බකයට සමාන්තරයි. කියන්නේ චුම්බක ශ්‍රාවයට සමාන්තරයි. ඒ හින්දා BC සහ AD කියන කම්බි වලින් විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්න විදිහක් නැහැ. ඒතර AD සහ CD කියන කම්බි
දෙක බලන්න. එතනදී මේ චුම්බක ශ්‍රාවය දැන් මම කිමානයෙන් දුක්කින් මේ විදිහටම ලියන්නේ. එතකොට මෙතනදී AB සහ CD කියන එක මෙන්න මේ චුම්බකයට ලං වෙනවා. එහෙනම් මේක කැරකෙද්දී මේ ඇදිලුම් මේ කම්බි කොට මෙතන කැරකෙද්දී මෙතනදී විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වෙන්න පටන් ගන්නවා. ඒතර අංශ කාන්දය යන්නකයි එහෙනම් විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය මොකද කැරකෙද්දී මොකක්ද වෙන්නේ? ඒ කෝණය අඩු වෙනවා. එහෙනම් E සමානයි BNB sin theta. එතකොට කෝණය අඩු වෙද්දී එන විද්‍යුත්ගාමක බලය අඩු වෙනවා. විද්‍යුත්ගාමක බලය අඩු වෙනවා. ඊට පස්සේ මේක හරියටම වට භාගයක් කැරකෙනකොට පස්සේ බලන්න. එතකොට AB කියන එක තියෙන මේ පැත්තේ CD කියන එක ඉන්නේ මේ පැත්තේ. එතකොට මේ බාහු දෙකේ ගලන ඉස්සෙල්ලා මේ AB වල ගලුවේ ධාරාව උඩට. නමුත් මෙතනදී ධාරාව ප්‍රතිවර්ත වෙනවා. එහෙනම් මෙතනදී අපි මේකේ එක කුඩුවකින් ගන්න ධාරාව ප්‍රස්ථාර කරගත්තොත් එහෙම විදුලි කවුල ප්‍රස්ථාර කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඒක විචලනය වෙන්නේ. නමුත් බලන්න මේක වට භාගයකින් කැරකෙද්දී මෙන්න මේ ඇතිල්ලුම් වල ස්පර්ශනය කරන්නේ අනිත් පැත්තට නැගිලා තියෙනවා. එතකොට දැන් ඉස්සෙල්ලා මෙතන ඩීපී දෙක වට භාගයක් කැරකෙද්දී මේ පැත්තට නැගිලා. එහෙනම් බලන්න මේ කම්බි බුඩුවේ ධාරාව ප්‍රතිවර්ත වුණාට මෙන්න මේ මුළු බාහිර පරිවර්තය කියන්නේ මුළු පද්ධතියම ධාරාව හැම වෙලේම ගමන් කරලා තියෙන්නේ එකම දිශාවකට. වට භාගයක් කැරගෙන කලිනුත් එකම දිශාවට වට භාගයක් කරුණාට පස්සෙත් එකම දිශාවට. එහෙනම් මේ විද්‍යුත්ගම වලින් ප්‍රේරණය වෙන කාලයත් එක්ක මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙන විදිහට මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙන විදිහ තමයි විද්‍යුත්ගම බලය කාලයත් එක්ක ප්‍රේරණය වෙන්නේ. එතකොට ඩයිනමෝවේ අපි දන්නවා සාමාන්‍ය කර්තෘ ආර්ථික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා. එහෙනම් කැරකෙද්දී චුම්බක ශාරීරික චලනය වෙද්දී එක විද්‍යුත් ශක්තිය බවට මෙතනදී පරිවර්තනය කරලා මේ තියෙන්නේ එතකොට එක පුඩුවකින් මේ තියෙන්නේ එක පුඩුවකින් අපිට ලබා ගන්න පුළුවන් වෙච්ච බෝඩිය කාලේ. ඉතින් මෙතන පුඩු දෙකක් දැම්මොත් කියන්නේ මේකට ලම්බ කරලා තව පුඩුවක් දැම්මොත් එහෙනම් මෙන්න මේ විදිහට අපිට මේ පරිවර්තනයම අපිට මේ ප්‍රස්ථාරයකට දාන්න පුළුවන් මේ විදිහට තවත් විද්‍යුත්ගම බලය ප්‍රේරණය වෙනවා. එතකොට මේ වගේ තියෙන සම්ප්‍රේක්ෂක විද්‍යුත්ගම බලය වෙන්නේ මේ දෙකෙන්ම තියෙන සම්ප්‍රේක්ෂක විද්‍යුත්ගම බලය මේ දෙකටම වඩා වෙනස් නේ. උඩ මෙන්න මේ හරියට තමයි උපරිමයෙන් තියෙන්නේ. ඔන්න ඔය විදිහට සම්ප්‍රේක්ෂක විද්‍යුත් මේ දෙකෙන්ම තියෙන සම්ප්‍රේක්ෂක විද්‍යුත්ගම බලය මෙන්න මේ එක පුඩුවකට වඩා ගොඩක් විශාලයි. එතකොට මේ විදිහට දැන් මේ පුඩු දෙකක් මේ තියෙන එක පුඩුවක් මේ තියෙන පුඩු දෙකම කියන තියෙන සම්ප්‍රේක්ෂක ඒ විදිහට මේ පුඩු ගොඩාක් යොදා ගත්තොත් ඒ කම්බි වඩා ගොඩාක් යොදා ගත්තොත් එහෙම මීට වඩා විශාල විද්‍යුත්ගම බලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන රැඩිකල් ස්වභාවය ගොඩාක් අඩු වෙනවා. මොකද ඩයිනමෝවේ යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය ඊළඟට දැන් මේ ඩයිනමෝවක් වුණා ශක්තිය හානි වෙනවා. ඩයිනමෝවක් වුණා ශක්තිය හානි වෙනවා. අර කියපු ක්‍රම හතර මොනවාද? ජූල් තාපනය, මන්දායනය, ස්මද්ධිය සුවිධාරය ඇතිවීම, ශ්‍රාවය, කාන්තිය වෙන ක්‍රම හතරෙන්ම පරිණාමකයක ශක්තිය හානි වෙනවා. නමුත් මේකෙදී ශක්තිය හානි තව ප්‍රධාන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෝටර් ආචරණය. මෝටර් ආචරණය කියන්නේ මොකක්ද? අපි දන්නවා මේක කැරකෙද්දී මේ ධාරාව ගන්න ධාරාව අනුව මේ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇතිවෙනවා. ලේන්ස් නියමයට එකඟව. ලේන්ස් නියමයේ කිව්වේ ලේන්ස් නියමයට එකඟව මේකේ කැරකෙන දිශාවට කියන්නේ චුම්බක ශාලාවේ හිත පවත්වා ගන්න එක කතාවද ලේන්ස් නියමයේ කිව්වේ. එහෙනම්
මේක කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. ඒ නිසා ව්‍යාවර්තයක් ඇති වෙනවා අනිත් පැත්තට. ඒ එහෙනම් මේක කැරකෙන දිශාවට නෙවෙයි අනිත් පැත්තට ව්‍යාවර්තයක් ඇති වෙනවා. එහෙනම් මේකට ඒක බාධාවක්. එහෙනම් ශක්තිය වෙන තව ප්‍රධාන කණක් තමයි මෝටර ආචරණයක තියෙන ඩයිනමෝ වල විතරයි. මේ තියෙන්නේ එතකොට ඕකේ පැහැදිලි රූපස් ගන්නක්. එතකොට මේ තියෙන්නේ චුම්බක ජනක මේ කැරකෙද්දී අංශකාලයෙන් දැන් බිඳුවට කෝණය වෙන්න එතකොට E සමානයි dA sin θ. එතකොට විද්‍යුත් ගාම පාරේ අඩු වෙලා ඒක ප්‍රතිවර්ත දිශාවට වැඩිලා ඒ විදිහට ගමන් කරනවා. නමුත් බාහිර පරිපථය ගත්තොත් එහෙනම් එකම දිශාවක තමයි හැම වෙලෙම ධාරාව ගලන්නේ. ඒක මෙතනදී ස්පර්ශ කරන එක මාරු වෙනවා වර්පාගෙන බස්. එතකොට මේකත් වෙන ඩයිනමෝවක්. නමුත් මේකෙදි තියෙන වෙනස තමයි මේ විදිහට ඇතිලුම්ලි දෙක වෙන වෙනම සකස් කරලා තියෙන්නේ. එතකොට මේකෙදි පරිපථයට ලබා දෙන එක අර විදිහට එකම පැත්තට ධාරාවක් ගලන්නේ නැහැ. මතක තියාගන්න මේකෙදි ඇතිලුම්ලි දෙකක් තියෙනවා. හැම වෙලේම මේකේ දිශාව ප්‍රතිවර්ත වෙනවා. උඩ ඇතිලුම්ලි මේ විදිහට තිබ්බොත් විතරයි බාහිර පරිපථයේ ගමන ධාරාව එකම දිශාවට ගමන් කරන්නේ. මේකෙදි දිශාව ප්‍රතිවර්ත වෙනවා. ඊළඟට සරල ධාරා මෝටරය. සරල ධාරා මෝටරයේදී විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බඩපත් කරන්නේ එතනදී මේ විදිහට චුම්බක ද්‍රවණික තියෙනවා. උට මේ එතනදී කෝෂයක් මම මේකට බලයන් ලබා දෙන්න මේක කැරකෙනවා. එතකොට මේක කැරකෙද්දී ගමන ධාරාව නිසා මේකෙත් ගමන ධාරාව නිසා ඉතින් චුම්බක බලය හේතු වෙන්නේ මේ කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. මේකෙදි තුර සරල ධාරා මෝටරයේ ශක්තිය අහන ප්‍රධාන කණක් තමයි ඩයිනමෝ ආචරණය. තුර ඩයිනමෝ වේදී ශක්තිය අහන්නේ මෝටර ආචරණය, මෝටරයේදී ශක්තිය අහන්නේ ඩයිනමෝ ආචරණය. ඒ වගේම ඩයිනමෝ ආචරණයට අමතරව අර කියෝ සුවිධාරය ඇතිවීම මන්දායනය සාවේ පාන්දුවීම වගේ ක්‍රමවලින් මේකේ ශක්තිය හානි වෙනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධව කොටස් මෙතන ඉවර වෙනවා. සරල ධාරා මෝටරේ අපි අද කතා කරලා ඕන ලේසියෙන් පරිණාමයේ ගෙන් පටන් ගන්න පරීක්ෂණ දෙකක් සමගව ධාරාවේ විශාලත්වය පිළිබඳ නියමය පෙරදී නියමය එතකොට දිශාව වෙන නියමය ලෙන්ස් නියමය වගේම චලනය වෙන සන්නායකයන් මගින් ඇතිවන විද්‍යුත්ගාමක බලය සහ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රවණ සන්නායක දණ්ඩයක පිළිතිකේ විද්‍යුත්ගාමක බලයක් ඩයිනමෝවක් පරිණාමයක් වගේම මෝටර සරල ධාරා මෝටරය කතා කරා. මෙතනින් එන කොටසේ වල සිද්ධාන්ත අවසන් වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට මේ සම්බන්ධව තියෙන පාස් පේපර්ස් බලලා මේ සම්බන්ධ ප්‍රේරණය කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි, ලේසි පාඩමක්. ඒකට කියලා තියෙන දේවල් හරියට බලාගෙන මේ සම්බන්ධව පාස් පේපර්ස් කරලා වැඩ කරලා වර්ධනය කරගන්න.